අයිබෝවන් අපි අද අපේ ගණිත ඉස්කෝලෙන් කතා කරන්න යන්නේ නවයේ ශ්‍රේණියේ පාඩමක් පිළිබඳව. එතකොට නවයේ ශ්‍රේණියේ දෙවෙනි වාරයේ පළවෙනි පාඩම විදිහට තියෙන අනුලෝම සමානුපාත කියන පාඩම තමයි අද මම ඔයාලට කතා කරන්න තෝරගත්තේ. එතකොට මෙන්න මේ අනුලෝම සමානුපාත කියන පාඩම ඉගෙන ගන්න එකෙන් ඔයාට ලැබෙන දේවල් තමයි ඔයාට ලබා ගන්න පුළුවන් දේවල් තමයි ඔයාලට දැනගන්න පුළුවන් අනුලෝම සමානුපාතයක් කියන්නේ මොකක්ද කියන එක පැහැදිලිව හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා සහ අනුලෝම සමානුපාත සම්බන්ධ ගැටලු විසඳීමක් ඔයාලට කරන්න පුළුවන්. එතන මේ අනුලෝම සමානුපාත සම්බන්ධ ගැටලු විසඳීමේදී අපිට ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි ඒකීය ක්‍රමය භාවිතා කරලා අපිට අනුලෝම සමානුපාත සම්බන්ධ ගැටලු විසඳන්න පුළුවන්. අර්ථ දැක්වීම කියන ක්‍රමය භාවිතා කරලා අපිට අනුලෝම සමානුපාත සම්බන්ධ ගැටලු විසඳන්න පුළුවන්. ඒ වගේම වීජී ආකාරයෙන් ලිවීමෙන් අනුලෝම සමානුපාත සම්බන්ධ ගැටලු විසඳන්න පුළුවන්. මීට අමතරව අනුලෝම සමානුපාත සම්බන්ධ වෙන විදේශ මුදල් කියන කොටසත් මේ පාඩම අවසානයේ අපි කතා කරනවා. එහෙනම් අපි මුලින්ම බලමු අනුලෝම සමානුපාත කියන්නේ මොකක්ද කියන එක. හරි. අනුලෝම සමානුපාතයක් කියලා කියන්නේ අපි එකිනෙකට වෙනස් රාශීන් දෙකක් අනුපාතයකින් එකම අනුපාතයකින් වැඩි වේ නම් හෝ අඩු වේ නම් එම රාශි අනුලෝම සමානුපාත ලෙස හැඳින්වේ. එකිනෙකට වෙනස් රාශීන් දෙකක්. ඒ කියන්නේ එකිනෙකට වෙනස් විචල්‍යයන් දෙකක් එකම අනුපාතයකින් වැඩි වෙනවා නම් හෝ එකම අනුපාතයකින් අඩු වෙනවා නම් අපි ඒකට කියනවා අනුලෝම සමානුපාත කියලා. එතකොට දැන් අපි මේක සරලව තේරුම ගත්තොත් එහෙම AB කියන විචල්‍යයන් දෙක ගත්තොත් එහෙම එක්කෝ A කියන එක්කෙනා අඩු වෙද්දී B කියන එක්කෙනාත් අඩු වෙනවා. අපි විචල්‍යයන් නැත්නම් රාශීන් දෙක විදිහට ගන්නේ A සහ B කියන දෙන්න. ඒකෙදි A කියන එක්කෙනා අඩු වෙනකොට B කියන එක්කෙනාත් අඩු වෙනවා. එහෙම නැත්නම් A කියන එක්කෙනා වැඩි වෙනකොට B කියන එක්කෙනාත් වැඩි වෙනවා. ඒ වැඩි වෙන්නේ සමාන අනුපාතයකින්. අන්න ඒ වගේ අවස්ථාවක් නම් අපි කියනවා මේක අනුලෝම සමානුපාතයක් කියලා. හරි. ඔහොම කිව්වට පැහැදිලි නැතුව ඇති. දැන් අපි උදාහරණ කිහිපයක් බලලා ඉමු. පළවෙනි උදාහරණය. පෑන් ගණන සහ ඒවායේ මිල. ඔන්න අපි විචල්‍යයන් දෙකක් තියෙන එකක් තමයි පෑන් ගණන. අනිත් එක ඒ වාගේ තියෙන මිල. එහෙනම් මේ විදිහට කිව්වොත් එහෙම අපිට දෙනවා පෑන් එකක වටිනාකම රුපියල් 10යි. එහෙනම් පෑන් දෙකක් ගද්දී අපිට වියදම් කරන්න වෙනවා රුපියල් 20ක්. පෑන් තුනක් ගන්නකොට 30ක් වියදම් කරන්න වෙනවා. හතරක් ගන්නකොට 40යි. පහක් ගන්නකොට 50ක් වියදම් කරන්න වෙනවා. එතකොට බලන්න මුලින්ම බලන්න මේකේ අපි අනුපාතය සමානයිද කියලා බලන්න ඉස්සෙල්ලා එක් විචල්‍යයක් වැඩි වෙනකොට අනිත් විචල්‍යය වැඩි වෙනවා. එහෙම නැත්නම් ඒ පළවෙනි විචල්‍යය අඩු වෙනකොට දෙවෙනි විචල්‍යය අඩු වෙනවද කියලා බලන්න. මොකද මෙයා වැඩි වෙනකොට මෙයා අඩු වෙනවා නම් මේක කොහොමත් අනුලෝම සමානුපාතයක් වෙන්නේ නැහැ. එහෙනම් අපි බැලුවොත් එහෙම පෑන් ගණන වැඩි වෙනකොට මිල කියන එක්කෙනා වැඩි වීගෙන පහළට යනවා. එහෙනම් මෙතන තියෙන්නේ වැඩිවීමක්. අපි දැන් මේක බලන්න ඕනේ දෙන්නගෙම විචල්‍යයන් දෙකේම වැඩිවීමක්. දැන් අපි මේක බලන්න ඕනේ අනුලෝම සමානුපාතයක්ද කියන එක. ඒතර අපි බලන්න ඕනේ මේකේ පෑන් ගණනේ සහ මිටේ එන අනුපාතයන් සමානද කියන එක. එතකොට මේ පැත්තේ වගුව දිහා බැලුවොත් එහෙම මම මෙතන පළවෙනි අනුපාතය හදාගෙන තියෙන්නේ පළවෙනි එක්කෙනා සහ දෙවෙනි එක්කෙනා භාවිතා කරලා. එතකොට 1:2 අනුපාතය කියලා අපිට ඒ දෙන්නව ලියන්න පුළුවන්. පළවෙනි අවස්ථාවේ එකක් ගන්නවා, දෙවෙනි අවස්ථාවේ දෙකක් ගන්නවා. ඊට පස්සේ මම එහා පැත්තේ හදලා තියෙනවා මිල අතර තියෙන අනුපාතය. එතන මිල අතර තියෙන අනුපාතය ගත්තාම එක පෑනක් ගන්නවා නම් අපිට 10ක් වියදම් කරන්න වෙනවා. පෑන් දෙකක් ගන්නවා නම් අපිට 20ක් වියදම් කරන්න වෙනවා. එතකොට මෙන්න මේ දෙන්නව අපිට තවදුරටත් සුළු කරොත් එහෙම පිළිතුර එන්නේ 1/2 කියලා. එහෙනම් මේ පැත්තෙත් එන්නේ 1/2, මේ පැත්තෙත් එන්නේ 1/2. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම පෑන් දෙකක් සහ
පෑන් 3ක් මිලදී ගන්න අවස්ථාවට අපි අනුපාතයක් හදනවා. එතකොට එන්නේ අපිට 2ට 3 අනුපාතය. ඒකට අපි යන මිල ගත්තොත් එහෙම පෑන් 2ක් ගන්න රුපියල් 20ක් යනවා. පෑන් 3ක් ගන්න රුපියල් 30ක් යනවා. මේ ආව තවදුරටත් සරල කරපුවාම අපිට 2.3 කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම පෑන් 3ක් ගන්න අවස්ථාව සහ පෑන් 4ක් ගන්න අවස්ථාව. පෑන් 3ක් ගන්නවා නම් අපිට රුපියල් 30ක් යනවා. පෑන් 4ක් ගන්නවා නම් අපිට රුපියල් 40ක් යනවා. ඒ දෙන්න සරල කරපුවාම තවදුරටත් ඒ දෙන්නේ අපිට 3ට 4 කියන අනුපාතය. එහෙනම් අපි අනුලෝම සමානුපාතයක් හඳුනා ගන්නකොට මුලින්ම බලන්න ඕනේ විචල්‍යයන් දෙක ලියාගෙන ඒකට අදාළ උදාහරණයක් හදාගෙන මේකේ වැඩිවීමක්ද තියෙන්නේ කියලා බලන්න ඕනේ. පෑන් ගන්න සහ මිල අතර තියෙන්නේ වැඩිවීමක්. හරි, මේ දෙන්න අතර වැඩිවීමක් තමයි තිබ්බේ. එහෙනම් අපි බලන්න ඕනේ එයාලගේ අනුපාතයන් සමානද කියන එක. එතකොට විචල්‍යයන් දෙකක් අරගෙන ඒ දෙන්න අතර තියෙන අනුපාතය අනිත් විචල්‍යයේ අගයන් දෙකක් අතර තියෙන අනුපාතයට සමානද කියලා අපි බලන්න ඕනේ. හරි. එහෙනම් දැන් මෙතන බලපුවාම පෑන් ගණන අතර අනුපාතය සහ මිල අතර අනුපාතය කියන දෙකම සමාන වෙලා තියෙනවා. මේ පැත්ත සහ මේ පැත්ත සමාන වෙලා තියෙනවා. එහෙනම් දැන් අපිට කියන්න පුළුවන් මේ තියෙන විචල්‍යයන් දෙක අනුලෝම සමානුපාතයක් සහිත විචල්‍යයන් දෙකක් කියලා. හරි, අපි බලමු දැන් දෙවෙනි උදාහරණය. කිලෝමීටර් 240ක් යන මෝටර රථයක වේගය සහ එම දුර ගමන් කිරීමට ගතවන කාලය. කියන්නේ කිලෝමීටර් 240ක් යන මේ මෝටර රථය ඒක එක එක වේග මට්ටම් වලින් ගියොත් එහෙම ඒ දුර යන්න ගතවන කාලය තමයි අහන්නේ. හරි, අපි ගත්තොත් එහෙම උදාහරණයක් විදිහට දැන් මේකේ විචල්‍යයන් දෙක වෙන්නේ වේගය සහ එම දුර ගමන් කිරීමට ගතවන කාලය. එහෙනම් වේගය කියන එක්කෙනා සහ කාලය කියන එක්කෙනා අපිට ගන්න පුළුවන්. එතකොට අපි වේගය අපි ගමු පැයට කිලෝමීටර්. පැයකට කිලෝමීටර් කොච්චරක් යනවද කියන එක කාලය ගන්නවා පැයවලින්. එතකොට පැයට කිලෝමීටර් 20ක වේගයෙන් ගියොත් එහෙම පැයට කිලෝමීටර් 20ක වේගයෙන් ගියොත් එහෙම එයාට මේ ගමන යන්න පැය 12ක් යනවා. අපි මේක ගන්නේ 240 කියන එක කෙනා 20ෙන් බෙදනවා. එතකොට 12ක් කියලා එනවා. ඊට පස්සේ පැයට කිලෝමීටර් 40ක වේගෙන් ගියොත් එහෙම මෙයාට යනවා පැය 6ක්. පැයට කිලෝමීටර් 60ක වේගෙන් ගියොත් එහෙම මෙයාට යනවා පැය 4ක්. ඒතර දැන් අපි බලපුවාම වේගය වැඩි වෙන්න කාලය මොකද වෙලා තියෙන්නේ? කාලය අඩු වෙලායි තියෙන්නේ. වේගය වැඩි වෙනවා 20 හැබැයි කාලය අඩු වෙලා තියෙන්නේ. එහෙනම් අපිට දැන් මේකෙදී අපේ අනුලෝම සමානුපාතයක් නම් එක්කෝ දෙන්නම වැඩි වෙන්න ඕනේ. එහෙම නැත්නම් දෙන්නම අඩු වෙන්න ඕනේ. හැබැයි එහෙම මෙතන පෙනීමක් නැහැ. මෙයා වැඩි වෙනකොට මෙයා අඩු වෙනවා. ඒ හින්දා අපිට මෙතනදී දැන් මේක අනුපාතයක් හදලා බලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට මෙතනදී කියන්න පුළුවන් මේක අනුලෝම සමානුපාතයක් නොවේ කියලා. හරි, ඊට පස්සේ උදාහරණ 3. සමපාද ත්‍රිකෝණයක පාදයක දිග සහ පරිමිතිය අතර තියෙන සම්බන්ධතාවය. සමපාද ත්‍රිකෝණයක් කියලා කියන්නේ පාද තුනම සමාන ත්‍රිකෝණයකට ඒකේ එක පාදයක දිග හා පරිමිතිය කියන එක්කෙනාගේ සම්බන්ධතාවය. එහෙනම් අපි ගත්තොත් එහෙම පාදයක දිග 2යි නම් පරිමිතිය 6ක් වෙන්න ඕනේ. මොකද පාද 3ක් තියෙන හින්දා. පාදයක දිග 3යි නම් පරිමිතිය 9ක් වෙන්න ඕනේ. පාදයක දිග 4යි නම් පරිමිතිය 12යි, 5යි නම් 15යි, 6යි නම් 18ක් වෙන්න ඕනේ පරිමිතිය. දැන් එනවා බලපුවාම පාදයක දිග වැඩි වීගෙන යනකොට පරිමිතියත් වැඩි වීගෙන ගිහිල්ලා තියෙනවා. එහෙනම් මේක අනුලෝම සමානුපාතයකට උදාහරණයක් වෙන්න පුළුවන්. හැබැයි අපි බලන්න ඕනේ මේකේ අනුපාතයන් සමානද කියන එක. ඒතර අපි බලපුවාම පළවෙනි දෙන්න අතර අනුපාතය පාදයක දිග 2යි නම් සහ 3යි නම්. එහෙනම් අපි මේ දෙන්න අතර අනුපාතයක් හදා ගන්නවා. ඒතර පරිමිතිය අතර අනුපාතය එන්නේ 6ට 3 අනුපාතය. ඒතර 6ට 3 අනුපාතය කියලා කියන්නේ එයාව සරල කරපුවාම නැවත අපිට එන්නේ 2/3 කියන එකම තමයි. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම 4/5 අනුපාතය. වෙන්නේ 4/5 අනුපාතය එයාව පරිමිතිය අතර අනුපාතය දෙවොත් අපිට ලියන්න පුළුවන් 12/15 කියන එක.
ඊට පස්සේ අපි ගත්තොත් එහෙම 6 වෙනි 5 වෙනි එකේනා සහ 6 වෙනි එකේනා 5 අණු 6 අනුපාතය එයාලාගේ පරිමිතිය අතර අපි අනුපාතය ලිව්වොත් එහෙම 15යි 18යි කියන එක අපිට ලියන්න පුළුවන්. එයාව තවදුරටත් සරල කරපුවාම 5 අණු 6 කියලා එනවා. එහෙනම් අපි බලපුවාම පාදයක දිග අතර අනුපාතය සහ පරිමිතිය අතර අනුපාතය කියන එක හැම වෙලේම සමාන වෙලා තියෙනවා. එහෙනම් මේක අපිට කියන්න පුළුවන් අනුලෝම සමානුපාතයක් කියලා. එහෙනම් අපි ඔය කතා කරේ අනුලෝම සමානුපාත හඳුනා ගන්න ආකාරය පිළිබඳව. එතකොට දැන් ඔයාට 10.1 අභ්‍යාසය කරන්න පුළුවන් පොතේ තියෙන. එහෙනම් මේ 10.1 අභ්‍යාසය කරලා ඉවර වෙලා ඉතුරු කොටස බලලා ඉන්න. හරි ඊළඟ කොටසේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අනුලෝම සමානුපාත සම්බන්ධ ප්‍රශ්න විසඳීම. ඒතර අපි මුලින් කතා කරා අනුලෝම සමානුපාත සම්බන්ධ ගැටලු විසඳීමේදී ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි ඒකීය ක්‍රමය, අනිත් එක තමයි වීජීය ආකාරයෙන් ලියලා අපිට ගන්න පුළුවන් ක්‍රමය, අනිත් එක තමයි විස්තර කිරීමක් මගින් අපිට ගන්න පුළුවන් ක්‍රමය. එතකොට අපි එකින් එක ක්‍රම ටික කතා කරගෙන යමු. හරි. මුලින්ම අපි කතා කරන්නේ ඒකීය ක්‍රමය භාවිතයෙන් කොහොමද අපි අනුලෝම සමානුපාත සම්බන්ධ ගානක් හදන්නේ කියන එක. එතකොට ඒකීය ක්‍රමය භාවිතයෙන් අපි අනුලෝම සමානුපාත සම්බන්ධ ගානක් හදනකොට අපි කරන්නේ එකක අගය හොයාගෙන ඉන්නවා. එකක අගය හොයාගන්න හින්දා තමයි අපි මේකට ඒකීය ක්‍රමය කියලා කියන්නේ. එහෙනම් අපි උදාහරණයක් කතා කරලා බලමු. එකම වර්ගයේ සබන් කැට 3ක මිල රුපියල් 120ක් බව දී ඇති විට එම වර්ගයේ සබන් කැට 5ක මිල සොයන්න. එන එකම වර්ගයේ සබන් කැට 3ක මිල. එන අපිට කියන්න පුළුවන් සබන් කැට 3ක මිල රුපියල් 120යි. ඒතර මම ගාව ඒකීය ක්‍රමයේදී අපි කරන්නේ එකක අගය හොයාගන්නවා කියන එක. එහෙනම් අපිට 3ක මිල දීලා තියෙනවා. අපිට දැන් හොයාගන්න ඕනේ සබන් කැට 1ක මිල. එතකොට සබන් කැට 1ක මිල හොයාගන්න නම් අපි 3ක මිල බෙදන්න ඕනේ 3ෙන්. ඒ කියන්නේ 3ක මිල රුපියල් 120යි. 120 අපි බෙදනවා 3ෙන්. එතකොට අපිට කියන්න පුළුවන් එක සබන් කැටයක මිල රුපියල් 40යි කියන එක. එහෙනම් දැන් අපිට එක සබන් කැටයක දන්නවා නම් සබන් කැට 5ක අගය හොයාගන්න පුළුවන්. එහෙනම් එක සබන් කැටයක මිල රුපියල් එක සබන් කැටයක මිල රුපියල් 40යි නම් අපිට සබන් කැට 5ක මිල ගන්න 40 කියන එක නම් 5න් වැඩි කරපුවාම සබන් කැට 5ක මිල අපිට එනවා රුපියල් 200ක් කියලා. එකක මිල හොයාගෙන හොයන නිසා තමයි අපි මේකට ඒකීය ක්‍රමය කියලා කියන්නේ. දැන් ඔයාලට 10.2 අභ්‍යාසය කරන්න පුළුවන්. 10.2 අභ්‍යාසය කරලා ඉතිරි කොටස බලන්න. හරි ඊට පස්සේ අපි කතා කරන්න යන්නේ නැවතත් අනුලෝම සමානුපාත සම්බන්ධ ප්‍රශ්න විසඳීම කියන එකේ ඊළඟ ක්‍රමය වන අර්ථ දැක්වීම භාවිතා කරලා අපි කොහොමද අනුලෝම සමානුපාත සම්බන්ධ ගානක් හදන්නේ කියන එක. එතකොට මේකෙදී අපි අනුපාතයක් කියන එක අර්ථ දක්වනවා. ඒ මගින් මේ ගාන හදන්නයි යන්නේ. හරි. එතකොට අපි කලින් උදාහරණයම ගන්නවා. එකම වර්ගයේ සබන් කැට 3ක මිල රුපියල් 120ක් බව දී ඇති විට එම වර්ගයේ සබන් කැට 5ක මිල සොයන්න. එන එකම වර්ගයේ සබන් කැට 3ක මිල රුපියල් 220යි. හරි. අපි මේක අර්ථ දක්වන්නේ මෙහෙමයි. හරි. අපි මේකේ තියෙන විචල්‍යයන් දෙක හඳුනා ගන්න ඕනේ. එතකොට මේකේ තියෙන විචල්‍යයන් දෙක තමයි එක්කෙනෙක් සබන් කැට ගණන, අනිත් එක්කෙනා තමයි මිල කියන එක්කෙනා. හරි. ඊට පස්සේ අපි මේ කට්ටිය ලියා ගන්නවා වගුවේ දෙපැත්තට දාලා. අපිට කියනවා සබන් කැට 3ක මිල රුපියල් 120යි. සබන් කැට 5ක මිල රුපියල් x කියලා අපි දාගන්නවා. මොකද අපි 5ක මිල දන්නේ නැති නිසා. ඊට පස්සේ අපි ඉස්සෙල්ලා අනුපාත ලියාගත්ත මතකයි ඔයාලට. අනුපාත ලියාගත්තේ මෙන්න මේ දෙන්න ලියාගත්ත. ඒතර අපිට මේ දෙන්නව ලියන්න පුළුවන් 3 අනු 5 කියලා.
ඊට පස්සේ මේ පැත්තේ මේ දෙන්නම ලියන්න පුළුවන් මට 120 අණු x කියලා. 3 අණු 5 සමාන වෙනවා 120 අණු x කියන එක. මොකද මේ තියෙන්නේ අණුලෝම සමානුපාතයක් ඉඳ. හරි. එහෙනම් අපිට ලියා ගන්න පුළුවන් 3 අණු 5 සමානයි 120 අණු x කියලා. ඊට පස්සේ අපි මෙයාව භාගයක් ආකාරයට ලියා ගන්නවා. භාගයක් ආකාරයට ලියාගන්නේ මෙන්න මේ දෙවෙනියට තියෙන එක්කෙනා අපි ලියනවා හරය විදිහට, පළවෙනියට තියෙන එක්කෙනා අපි ලියනවා ලවය විදිහට. මෙතනත් දෙවෙනියට තියෙන එක්කෙනා ලියනවා හරය විදිහට, පළවෙනියට තියෙන එක්කෙනා ලියනවා ලවය විදිහට. ඊට පස්සේ අපි මේකේ හරස් ගුණිතය දානවා. හරස් ගුණිතය දානවා කියලා කියන්නේ පළවෙනි එක්කෙනාගේ උඩ තියෙන පදය දෙවෙනි එක්කෙනාගේ යට තියෙන පදයෙන් ගුණ කරනවා. පළවෙනි එක්කෙනාගේ යට තියෙන පදය දෙවෙනි එක්කෙනාගේ උඩ තියෙන පදයෙන් ගුණ කරනවා. ඒ කියන්නේ අපිට පුළුවන් 3 කියන එක්කෙනා x කියන එක්කෙනාගෙන් ගුණ කරන්න, 5 කියන එක්කෙනා 120ෙන් ගුණ කරන්න. එතකොට 3 කියන එක්කෙනා x කියන එක්කෙනාගෙන් ගුණ කරපුවාම අපිට එනවා 3x කියලා. 5 කියන එක්කෙනා 120ෙන් ගුණ කරපුවාම අපිට එනවා 600ක් කියලා. දැන් අපිට හොයාගන්න ඕනේ 3යි x වලාගේ නෙවෙයි x වලාගේ. ඒ හින්දා අපි මේ ගුණ කිරීම 3 අයින් කරන්න දෙපැත්තටම බෙදීම 3ක් දාන්න. දෙපැත්තටම බෙදීම 3ක් දාපුවාම මෙයාට මෙයා කැපිලා යනවා. 600 3ෙන් බෙදපුවාම x සමානයි 200යි කියලා අපිට පිළිතුරක් එනවා. දැන් මෙතනදී අපි x කියලා ගත්තේ සබන් කැට 5ක මිල කියන එක. එහෙනම් සබන් කැට 5ක මිල රුපියල් 200ක් කියලා අපිට එනවා. එතකොට මේ ක්‍රමයට තමයි අපි අර්ථ දැක්වීමක් මගින් අනුලෝම සමානුපාත සම්බන්ධ ගානක් හදන්නේ. එතකොට දැන් මේ උදාහරණය භාවිතා කරලා ඔයාලට හදන්න පුළුවන් 10.3 අභ්‍යාසය. ඒක හදලා ඊළඟ කොටස බලන්න. හරි. ඊළඟ එක තමයි අනුලෝම සමානුපාත සම්බන්ධ ප්‍රශ්න විසඳීම කියන කොටසෙම තුන්වෙනි ආකාරය අපිට පුළුවන් මේක වීජීය ආකාරයකට ලියාගෙන මේ ගාන හදන්න. එතකොට මේකෙදි අපි භාවිතා කරනවා සූත්‍රයක් y සමානයි kx කියලා සූත්‍රයක්. හරි. එතකොට ඒ සූත්‍රය භාවිතා කරලා තමයි අපි මේ ගාන හදන්නේ. එහෙනම් අපි බලමු ඉස්සෙල්ලා ගත්ත උදාහරණයම සබන් කැට 3ක මිල 120යි. සබන් කැට 5ක මිල හොයන්නයි තියෙන්නේ. එහෙනම් මං කියමු අපි මේකෙදි සූත්‍රයක් ලියා ගන්නවා y සමානයි kx කියන එක. ඒතර මේකෙදි y කියලා කියන්නේ අපේ දෙවෙනි විචල්්‍යය. නැත්නම් අපි ගන්න විචල්‍යයන්ගෙන් දෙවෙනි විචල්්‍යය. k කියලා කියන්නේ අපි නියතාංකයක්. x කියලා කියන්නේ අපි පළවෙනි විචල්්‍යය කියන එක. හරි. එහෙනම් අපි මේකේ මේ ගානට අදාළ අගයන් දෙක හඳුනාගමු. එතකොට අපිට කියනවා මේකේ අපි දන්නවා විචල්‍යයන් දෙක. එකක් තමයි සබන් කැට ගණන, අනිත් එක තමයි සබන් කැටවල මිල කියන එක. එහෙනම් අපි x කියන එක්කෙනාට ගන්නවා සබන් කැට ගණන කියන එක. y කියන එක්කෙනාගෙන් අපි පෙන්නනවා සබන් වල මිල කියන එක. ඊට පස්සේ මං කිව්වා අපි k කියලා කියන්නේ k කියලා කියන්නේ නියතාංගයක් කියන එක. එතකොට k කියන නියතාංගය අපි හදාගන්නේ y කියන එක්කෙනා බෙදනවා x කියන එක්කෙනාගේ. ඒ කියන්නේ සබන් කැටවල මිල බෙදනවා සබන් කැට ගණනේ. එතකොට අපි y කියන එක්කෙනාගේ අගය මෙතනදී දන්නවා සබන් කැට 3ක මිල 120යි. සබන් කැට 5ක මිල sorry 3ක මිල 120යි කියලා දන්නවා. එහෙනම් සබන් කැටවල මිල 120යි. සබන් කැට ගණන 3යි. එතකොට 120 3ෙන් බෙදපුවාම අපිට කේවල අගය ගන්න පුළුවන්. එහෙනම් k කියලා කියන්නේ අර එකක මිල කියන එක. එහෙනම් k කියලා කියන්නේ නියත අගයක්. එයාව කොයි වෙලාවකවත් වෙනස් වෙන්නේ නැහැ. මොකද එකක මිල කොයි වෙලාවකවත් වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මේ විදිහට ඔයාලා සූත්‍රය ලියාගෙන මේ විචල්‍යයන් ටික හඳුනා ගන්න. ඒතර කොහොමත් y බෙදීම x වලින් තමයි k වල අගය ගන්න. දැන් අපිට කියන්න පුළුවන් මං කිව්වා අපි සබන් කැට 3ක මිල 120යි. එහෙනම් අපි සබන් කැට ගණන අපි ගන්න x වලින්. එහෙනම් අපිට x සමානයි 3යි කියලා කියන්න පුළුවන්.
y සමානයි 120යි කියලා කියන්න පුළුවන්. එහෙනම් මට කේවල අගය ගන්න පුළුවන් y බෙදීම x වලින්. y බෙදීම x කියන්නේ 120 බෙදනවා 3න්. එතකොට එනවා අපිට 40ක්. ඒ 40 කියලා එන්නේ එක සබන් කැටයක පිට. ඊට පස්සේ අපිට පුළුවන් මේ අවස්ථාවට අදාළ පොදු සමීකරණය ලියා ගන්න. ඒ කියන්නේ y කියන එක්කෙනා එහෙම තියාගන්නවා සමානයි k කියන එක්කෙනා නියතකයක් නේ. කියන්නේ හැම වෙලේම 40 කියන එක්කෙනා එන්නේ නා y සමානයි 40 ගුණ කිරීම x. එහෙම නැත්නම් y සමානයි 40යි x කියලා අපිට මේ පොදු සූත්‍රයක් ලියා ගන්න පුළුවන්. මෙන්න මේ ගානට අදාළව. එතකොට ඔයාලගේ ගානට අදාළව ඔයාලා මේ විදිහට හදාගෙන මේ විදිහේ සූත්‍රයක් ලියා ගන්න ඕනේ. එහෙනම් දැන් අපිට කියන්නේ සබන් කැට 5ක මිල හොයන්න කියලා. එහෙනම් සබන් කැට 5ක මිල එන්නේ y වලින්. අපි දන්නේ නැහැ කීයද කියන එක. අපි දන්නවා සබන් කැට ගණන 5යි කියන එක. ඒ හින්දා අපි x වෙනුවට 5 ආදේශ කරනවා. එතකොට අපිට y වල අගය ගන්න පුළුවන් 40 5න් ගුණ කරපුවාම එහෙනම් අපි y සමානයි 200යි කියලා පිළිතුරක් ගන්න පුළුවන්. ඒ කියන්නේ සබන් කැට 5ක මිල රුපියල් 200යි කියලා මේ ආකාරයට සුළු කිරීමෙන් ගන්නත් පුළුවන්. එහෙනම් ඔය අපි කතා කරේ තුන්වෙනි ක්‍රමය වීජීය ආකාරයට කොහොමද අපි අනුලෝම සමානුපාත සම්බන්ධ ගානක් විසඳන්න කියන එක. දැන් ඔයාලා හදන්න පුළුවන් 10.4 අභ්‍යාසය. ඒක හදලා ඉතිරි කොටස බලන්න. හරි අපි ඊළඟට කතා කරන්න යන්නේ විදේශීය මුදල් කියන කොටස. එතකොට විදේශීය මුදල් කියලා කියන්නේ අපි විදේශ රටක මුදල් සම්බන්ධයෙන් තමයි මෙතනදී කතා කරන්න යන්නේ. එතකොට ඔයාලා අහලා තියෙනවා සාමාන්‍යයෙන් අපි ජීවත් වෙනකොට විදේශ විනිමය අනුපාතිකය කියලා එකක්. හරි මොකද්ද මේ විනිමය අනුපාතිකය කියලා කියන්නේ? විනිමය අනුපාතිකයක් කියලා කියන්නේ එක් රටක මුදල් ඒකකයක් සමග තවත් රටක මුදල් ඒකකයක් හුවමාරු වන අනුපාතය දැක්වීමේදී විනිමය අනුපාතිකය යන වදන භාවිතා වේ. ඒ කියන්නේ අපි ඇමරිකානු ඩොලර් ගත්තොත් එහෙම ඇමරිකානු ඩොලර් එකක් මිලදී ගන්න ශ්‍රී ලංකාවෙන් රුපියල් කොච්චරක් ගෙවන්න ඕනේද කියන එක. එහෙම නැත්නම් ජපානයේ යෙන් එකක් මිලදී ගන්න ශ්‍රී ලංකාවේ රුපියල් වලින් අපි කොච්චරක් ගෙවන්න ඕනේද කියන එක. එහෙම නැත්නම් ඉන්දියාවේ රුපියල් මිලදී ගන්න ශ්‍රී ලංකාවේ රුපියල් වලින් අපි කොච්චරක් ගෙවන්න ඕනේද කියන එක තමයි අපි විනිමය අනුපාතිකයක් කියලා කියන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපිට ඇමරිකානු ඩොලර් එකක් මිලදී ගන්න රුපියල් 151.20ක් වැය වෙනවා. එතකොට මේ මම දාලා තියෙන්නේ ඔයාලගේ පොතේ තියෙන උදාහරණය මීට වඩා හාත්පසින්ම වෙනස් දැනට යන විනිමය අනුපාතිකය. දැනට ඇමරිකානු ඩොලර් එකක් මිලදී ගන්න අපිට රුපියල් 190කට වඩා වැඩි මිලක් ගෙවන්න වෙනවා. ඊට පස්සේ අපි එංගලන්තයේ භාවිතා වෙන ස්ටර්ලින් පවුම් කියන එක එයාලගේ ස්ටර්ලින් පවුම් එකක් මිලදී ගන්න අපි රුපියල් 185.90ක් ගෙවන්න ඕන. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම මෙතන තියෙනවා රටවල් රාශියක් සෞදි අරාබිය කියන එක එයාලගේ භාවිතා වෙන්නේ සෞදි රියාල් කියන එක. ඒ සෞදි රියාල් එකක් මිලදී ගන්න අපිට රුපියල් 40.32ක් වැය කරන්න වෙනවා. එහෙනම් මේ තමයි අපි එක එක රටවල් වලින් රුපියල් මිලදී ඒ විදේශ ඒකකයේ මිලදී ගන්නවා නම් අපිට ගෙවන්න වෙන රුපියල් ප්‍රමාණය. හරි. දැන් අපි බලමු. එතකොට දැන් මේ විනිමය අනුපාතිකය කියන එක මෙතනදී කතා කරලා තියෙන්නේ විනිමය අනුපාතිකය කියන එකත් යන්නේ අනුලෝම සමානුපාත කියන ක්‍රමය. ඒ කියන්නේ අපි හිතුවොත් එහෙම අපි ගන්න විදේශ විනිමය මුදල් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් ප්‍රමාණය වැඩි වෙනකොට අපිට ගෙවන්න වෙන රුපියල් ප්‍රමාණයත් සමාන අනුපාතයකින් වැඩි වෙනවා. අන්න ඒ හින්දා තමයි මේ විනිමය අනුපාතිකය කියන එකත් අනුලෝම සමානුපාත කියන කොටසදී මාට කතා කරන්න තියෙන්නේ. අපි උදාහරණයක් කතා කරමු. උදාහරණ 1 ජපානයෙන් ආනයනය කරන රූපවාහිනී යන්ත්‍රයක මිල යෙන් 12,500ක් නම්
රූපවාහිනී යන්ත්‍රයේ වටිනාකම ශ්‍රී ලංකාවේ රුපියල් වලින් කොපමණද? එතකොට අපි යෙන් 12,500ක් වෙනවා මේ රූපවාහිනී යන්ත්‍රය. ඒ කියන්නේ අපිට කියන්න පුළුවන් ජපාන යෙන් එකක වටිනාකම රුපියල් 1.33යි කියලා. එහෙනම් ජපාන යෙන් එකක වටිනාකම රුපියල් 1.33යි නම් මේකේ වටිනාකම යෙන් 12,500ක් වෙනවා. එහෙනම් යෙන් 12,500ක වටිනාකම හොයන්න අපි මේක වැඩි කරන්න ඕනේ 1.33. අපි හිතමු මෙතන ඇමරිකානු ඩොලර් තිබ්බා කියලා. එහෙනම් ඇමරිකානු ඩොලර් එක මිල රුපියල් 160යි කියලා ගත්තොත් ඇමරිකානු ඩොලර් එක මිල රුපියල් 160යි. එහෙනම් ඇමරිකානු ඩොලර් 12,500ක වටිනාකම හොයන්න 160 12,500න් වැඩි කරන්න ඕනේ. දැන් මෙතන ජපානයේ යෙන් තියෙන හින්දා යෙන් එක වටිනාකම 1.33යි. යෙන් 12,500ක වටිනාකම හොයන්න අපි ඒක 1.33 12,500න් වැඩි කරන්න ඕනේ. එතකොට එනවා අපිට රුපියල් 16,625. ඒ කියන්නේ ජපානයේ 12,500ක් වෙන යෙන් 12,500ක් වෙන රූපවාහිනී යන්ත්‍රයකට ශ්‍රී ලංකා මුදලින් අපි ගෙවන්න ඕනේ රුපියල් 16,625. ඒ කියන්නේ පිට රටක ඒකකයක් දීලා ඒක රුපියල් කරන්න කිව්වොත් එහෙම ඒ ඒකකයේ එකක වටිනාකම එකක රුපියල් වටිනාකමින් ඒ අදාළ පිටරට මුදල් ප්‍රමාණය වැඩි කරන්න. එතකොට අපිට එනවා රුපියල් ප්‍රමාණය කොච්චරද කියන එක. ඊට පස්සේ උදාහරණ දෙක. එංගලන්තයේ සංචාරයක යෙදෙන පුද්ගලයෙකු ස්ටර්ලින් පවුන්ඩ් විනිමය අනුපාතිකය රුපියල් 185ක් වූ දිනක රුපියල් 74,000ක මුදලක් ස්ටර්ලින් පවුම් වලට මාරු කරගන්න ගනි. ඔහුට හිමිවන ස්ටර්ලින් පවුම් වල කොපමණද? ඒ කියන්නේ දැන් මෙයා අතේ තියෙන රුපියල් මෙයාට ඕනේ ස්ටර්ලින් පවුම් ගන්න. ඉස්සලා තිබ්බේ අපේ අතේ විදේශ ඒකකයක්. ඒක අපිට ඕනේ රුපියල් ගන්න. එතකොට ඒ වගේ අවස්ථාවක අපි කරේ වැඩි කරන එක. එහෙනම් ලංකාවේ මුදලක් දීලා පිටරට මුදලක් හොයාගන්න කිව්වොත් එහෙම අපි කරන්න ඕනේ ඒ ලංකාවේ මුදල් ප්‍රමාණය බෙදන්න ඕනේ එකක වටිනාකම. එතකොට අපි ගත්තොත් එහෙම ස්ටර්ලින් පවුම් එකක වටිනාකම රුපියල් 185යි කියලා අපිට කියලා තියෙනවා. එහෙනම් රුපියල් 74,000ක ස්ටර්ලින් පවුම් වටිනාකම හොයන්න අපි 74,000 බෙදන්න ඕනේ 185න්. එහෙනම් ස්ටර්ලින් පවුම් 400ක් කියලා අපිට එනවා. එතන මම කිව්ව දේ හොඳට පැහැදිලිව මතක තියාගන්න. පිටරට මුදල් ඒකකයක් දීලා ලංකාවේ රුපියල් හොයන්න කියලා කිව්වොත් එහෙම ඒ පිටරට මුදල් ඒකකයේ ලංකාවේ එක ඒකකයක ලංකාවේ වටිනාකමින් අදාළ ප්‍රමාණය ගුණ කරන්න. ලංකාවේ රුපියල් වලින් දීලා පිටරට මුදල් ප්‍රමාණයක් හොයන්න කිව්වොත් එහෙම ඒ දීලා තියෙන පිටරට මුදල් ප්‍රමාණය අර අනුපාතකයෙන් බෙදන්න. එතකොට එනවා අපිට ලංකාවේ මුදල් ප්‍රමාණය අදාළ අනුපාතකයෙන් බෙදන්න. එතකොට එනවා අපිට පිටරට මුදල් ප්‍රමාණය කොච්චරක්ද කියන එක. එහෙනම් ඔය විදිහට තමයි අපි විදේශ විනිමය සම්බන්ධ ගණන් කතා කරන්නේ. ඒතර ඔයාලට මේක භාවිතා කරලා ඔයාලට කරන්න පුළුවන් 10.5 අභ්‍යාසය. ඒතර අපි අද පාඩමේදී කතා කරා අද අපි අනුලෝම සමානුපාත කියන පාඩම කතා කරේ. ඒකෙදි අපි හඳුනාගත්තා මොකක්ද අනුලෝම සමානුපාතයක් කියලා කියන්නේ සහ කොහොමද අනුලෝම සමානුපාත සම්බන්ධ ගණන් හදන්නේ. ඒකෙදි අපි ක්‍රම තුනක් භාවිතා කරා. එකක් තමයි ඒකීය ක්‍රමය, VG ආකාරයට සහ අර්ධ දැක්වීමෙන් කොහොමද අපි ගණන් හදන්නේ කියන එක කතා කරා. ඊට පස්සේ අපි කතා කරා විශේෂ කොටසක් විදේශ විනිමය නැත්නම් විදේශීය මුදල් කියන කොටස. හරි. එතකොට දැන් අනුලෝම සමානුපාත සම්බන්ධ පාඩමට අදාළ සියලු දැනුම මේ වීඩියෝ එකේ තියෙනවා. ඒ දේවල් බලලා ඒ අවස්ථාවට ගණන් ටික හදන්න. එකපාර පැහැදිලි මදි නම් දෙසරයක් තුන්සරයක් බලලා ඉවර වෙලා පැහැදිලි කරගෙන ගණන් ටික හදන්න. ඊළඟ දවසේ පන්තියට එනකොට අපිට ගණන් ටික අවශ්‍ය වෙනවා. අන්න ඒ හින්දා ඒ ගණන් ටික ඔක්කොම හදලා තියන්න.